හොඳයි. එහෙනම් දරුවනි ආයුබෝවන්. අපි මේ ආරම්භ කරන්න යන්නේ අපේ විෂය නිර්දේශයේ පවතින 15 වෙනි ඒකකයේ නැත්නම් 15 වෙනි නිපුණතාව කිව්වත් කමක් නැහැ නැත්නම් 15 වෙනි යුනිට් එක කිව්වත් කමක් නැහැ. මොකක්ද මේ සත්ත්ව පාලන මූලධර්ම. මේක අපේ නිර්දේශයේ පවතින වැදගත්ම ඒකකයයි සලකන්න පුළුවන්. ඒකට හේතුව තමයි උපරිම ප්‍රශ්න සංඛ්‍යාවක් ලැබෙන ඒකකය මෙය වීම. ළමයි මේ යටතේ ආසන්න වශයෙන් ලැබෙන බහුවර්ණ 50න් බහුවර්ණ 8ක් 9ක් 10ක් අතර සංඛ්‍යාවක් මේකෙන් ලැබෙනවා. ඒ වගේම බොහෝ විට ව්‍යුහගත ප්‍රශ්නයක් ලැබෙනවා. ඒ වගේම රචනා ප්‍රශ්නයක තියෙන කොටස් තුනෙන් කොටස් දෙකක් පමණක් බොහෝ විට ලැබෙනවා. ඉතින් මේ ඔක්කොම දේවල් එක්කව කරපුවම දල වශයෙන් ළමයි අපට ලකුණු 15ක් 20ක් අතර ප්‍රමාණයක් මේ තනි ඒකකය තුල සැඟවී පවතිනවා. ඉතින් ඒ නිසා ඇත්තම නිර්දේශයේ තියෙන නැත්නම් විෂයේ තියෙන මුල් ලකුණු වලින් පහෙන් එකක්ම සත්ත්ව පාලනය හා බැඳී පවතින බව කීවත් නිවැරදියි. ඉතින් මේ තරම් වටින ඒකකයක් මේ තරම් ලකුණු ලබා දෙන ඒකකයක් වුණාට මේක ගොඩක් අමාරු මහා බරපතල සංකීර්ණ ඒකකයක් නෙවෙයි. ඒ වගේ සංකීර්ණ ගණිත ගැටලු සමීකරණ ආදියෙන් තොර බොහොම අහිංසක ඒකකයක්. ඉතින් ළමයි මෙම ඒකකයේ සරලව අධ්‍යයනය කිරීම තුළින් ඔබට හොඳ ලකුණු තලයකට නිසකවම ගමන් කරන්නට පුළුවන් වෙනවා. දැන් ඒ යටතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ 14 වන පාඩම වර්ධක සතුන් පාලනය හා බිත්තර දමන සතුන් පාලනය පිළිබඳවයි. එතකොට අපි මේ ගැන පොඩ්ඩක් මතක් කරගත්තොත් නැත්නම් මේ ගැන පොඩි ප්‍රවේශයක් ලබා ගත්තොත් ළමයි අපි කතා කරන්නේ මේ කුකුල් පාලනය ගැන. එතකොට ඒ යටතේ අපි පොඩි අවධානයක් යොමු කළොත් මේ කුකුල් පාලනය කියන ව්‍යාපාරයේ නැත්නම් මේ ක්‍රියාවලිය යටතේ අපි කරන්නේ ආර්ථික ප්‍රයෝජන ලබා ගන්න කුකුලන් ඇති කරන එකයි. මේ ඇති කරන කුකුලන් අපට ප්‍රධාන ආකාර දෙකකට බෙදා ගන්න පුළුවන්. සමහරු බිත්තර සඳහා ඇති කරනවා, සමහරු මස් සඳහා ඇති කරනවා. මේ කවර අරමුණක් සඳහා ඇති කළා වුණත් අපි මේ සතුන් නැත්නම් පැටවුන් වශයෙන් වෙළඳපොළෙන් ගෙනල්ලා මේගොල්ලෝ අපේ ගොවි පොලේ ඇති කරනවා. ඒතර මේ සතුන් බිහි වෙන්නේ නැත්නම් මේ සතුන්ගේ ඔය සංසිද්ධිය සිදුවන්නේ මෙන්න මේ ආකාරයෙන් බව පැහැදිලි කරගන්න. ළමයි මුලින්ම අපි මේ සඳහා තෝරගන්නවා සංශේෂිත බිත්තර. මේ සඳහා අපි තෝරගන්නේ සංශේෂිත බිත්තර. සංශේෂිත බිත්තර කියලා කියන්නේ ඩිම්බය කිසියම් ආකාරයකින් පුන් සෛලයක් නැත්නම් ශුක්‍රාණුවක් සමග සංසේචනය වූ තත්ත්වයක්. මෙන්න මේ අවස්ථාවේ පවතින බිත්තර තමයි අපි මේකට තෝරගන්නේ. ඊළඟට මෙහෙම තෝරගත්ත බිත්තර වලට අපි ලබා දෙනවා තත්ත්වයක්. මේකට අපි කියනවා රැක්කවීම කියලා. මේකට අපි කියනවා ළමයි රැක්කවීම කියලා. රැක්කවීම යටතේ අපි කරන්නේ මේ තෝරාගත් සංසේචනය වූ බිත්තරවල පවතින කලලයේ වර්ධනය හා විකසනයට යෝග්‍ය තත්ත්ව ලබා දෙනවා. උෂ්ණත්වයේද, සාපේක්ෂතාවද, වාතාශ්‍රයේද ආදී වශයෙන් මේ තත්ත්ව ලබා දුන්නාම ළමයි දින 21ක් අවසානයේදී අපට මේ සංසේචිත බිත්තරයෙන් ලැබෙනවා කවුද? කුකුල් පැටවෙක් ලැබෙනවා. දින 21ක් ඇවෑමෙන් අපට මේ සංශයිත බිත්තරයෙන් කුකුල් පැටවෙක් ලැබෙනවා. මේ පැටවාගේ වයසට අපි කියනවා day old chick හෙවත් දිනක් වයස්ති පැටවා කියලා. මෙයාට අපි කියනවා දිනක් වයස ඇති පැටවා කියලා. ඒතර මම කතා කළා මෙතන බිත්තර රැක්කවීම ගැන. බිත්තර රැක්කවීම කියන්නේ සංශයිත කුකුල් කරඩයක් සහිත බිත්තරයකට යෝග්‍ය තත්ත්ව ලබා දීලා ඒ මගින් කුකුල් පැටවෙක් ලබා ගැනීමේ ක්‍රියාව. මේ බිත්තර රැක්කවීම ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ස්වභාවික ක්‍රමය. ස්වභාවිකව බිත්තර රැක්කවීම සඳහා අපි රකින්න කිකිලියක් නැත්නම් බ්‍රූඩි හෙන් කෙනෙක් පාවිච්චි කරනවා. නමුත් මහා පරිමාණව සහ වාණිජ මට්ටමින් බිත්තර රැක්කවීමට අපි කෘත්‍රිම ක්‍රමයක් යොදා ගන්නවා.
මේ කෘත්‍රිම ක්‍රමයේ යටතේ අපි එක්තරා උපකරණයක් තුලයි බිත්තර රැක්කවීම කරන්නේ. ළමයි මේ සඳහා යොදා ගන්න උපකරණයට අපි කියනවා බිත්තර රක්කවනේ හෙවත් ඉන්කියුබේටර් කියලා. මෙන්න මේ ඉන්කියුබේටර් කියන උපකරණය තුල තමයි අපි බිත්තර රැක්කවීම කරන්නේ. ඒ මගින් අපට ලබා ගන්න පුළුවන් දිනක් වයස්ටි පැටවුම්. දැන් ළමයි මෙහෙම ලබා ගන්න දිනක් වයස්ටි පැටවුන්ට ඒගොල්ලන්ගේ තාප පාලන යාන්ත්‍රණය නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ආහාර, ජලය හොයාගන්න දන්නේ නැහැ. විලෝපීන් ආදීන්ගෙන් හානි වෙනවා. ඒ නිසා බිත්තරයකින් බිහිවුණු දිනක් වයස්ක කිකිලි පැටවෙකුට අවශ්‍ය ආරක්ෂාව, ඒ වගේම ආහාර, ජලය, ඒ වගේම වාතාශ්‍රය, සාපේක්ෂාර්ථතාව වැනි තත්ත්ව ලබා දෙමින් ඒ පැටවා යම් කාලයක් රැකබලා ගැනීමට අපි කියනවා පැටවුන් රැකවීම කියලා. අපි දල වශයෙන් මේ සඳහා යොදා ගන්න කාලය සති 2ක් පමණ වෙනවා. සති 2ක් පමණ කාලයක් අපි මේ වැඩේ කරනවා. මේ වැඩේට අපි කියනවා ළමයි පැටවුන් රැකවීම කියලා. මේ වැඩේට අපි කියනවා පැටවුන් රැකවීම කියලා. දැනගන්න බිත්තර රැක්කවීමට සමහරු ඉංග්‍රීසියෙන් කියනවානේ ඉන්කියුබේෂන් කියලා. බිත්තර රක්කවනවට ඉංග්‍රීසියෙන් කියනවා ඉන්කියුබේෂන් කියලා. ඒකට යොදා ගන්න උපකරණය තමයි මේ කතා කරන ඉන්කියුබේටර් එක. ඒ වගේ ලබා දැනගන්න මේ පැටවුන් රැක්කවීමට සමහරු කියනවා ළමයෝ බ්‍රූඩින් කියලා. එතකොට මේ පැටවුන් රැක්කවීමත් අපට ප්‍රධාන ආකාර දෙකකින් කරන්න පුළුවන්. එකක් තමයි අර වගේම ස්වභාවික ක්‍රමය. ස්වභාවිකවම හුඟක් වෙලාවට මේ බිත්තර රැක්කවීමට කිකිලියක් යොදාගත්තා නම් ඒ කිකිලිය මෙතනත් පාවිච්චි කරන්න පුළුවන්. ස්වභාවිකව කිසියම් කිකිලියක් මෙයාට අපි කියනවා බ්‍රූඩි හෙන් හෙවත් රකින්න කිකිලිය කියලා. ඒ වගේ රකින්න කිකිලියක් දාලා මේ බිත්තර මගින් පිට වූ පැටවුන් රක්වා ගන්න පුළුවන්. හැබැයි මේකත් අපිට මහා පරිමාණව වාණිජ මට්ටමින් කරන්න අමාරුයි. ඒ සඳහා අපි යොදා ගන්නවා කෘත්‍රිම ක්‍රමය. ළමයි කෘත්‍රිම ක්‍රමයට පැටවුන් රැක්කවීම සඳහා යොදා ගන්න උපකරණය හෙවත් ව්‍යුහයට අපි කියනවා පැටව රක්කවනේ හෙවත් බ්‍රූඩර් කියලා. එතකොට මේ සඳහා ගතවන කාලය සති 2ක් වෙනවා උපරිම. මේ කාලේ අවසානයේ අපට ලැබෙනවා මේ අවස්ථාවට ආපුවාම ඒ ලැබෙන කෙනාට අපි කියනවා ළමයි වර්ධක සත්වයා කියලා. නැත්නම් ග්‍රෝවර් කියලා කියනවා. මේ අවස්ථාව වෙනකොට අපට ලැබෙන සතාට අපි කියනවා මෙන්න මෙතන ඉන්න එක්කෙනාට වර්ධක සත්වයා කියලා. එයා දැන් වර්ධනය වෙන්නයි කල්පනාව. හැබැයි තාම එයාට බිත්තර දාන්න බෑ. ඊළඟට මේ වර්ධක සතා හෙවත් ග්‍රෝවර් අපි බිත්තර දැමීම ආරම්භ වෙනකම් තව දල වශයෙන් සති 12ක් පමණ රැක බලා ගන්නවා. මෙන්න මේ කාලයේ අවසානයේ තමයි මේ වර්ධක සතා බිත්තර දාන එක්කෙනෙක් බවට පත් වෙන්නේ. එතකොට එයා බිත්තර දමන සතා බවට පත් වෙනවා. එතකොට මේ වර්ධනය වෙන සතා බිත්තර දාන සත්වයක් දක්වා රැක බලා ගන්නවට අපි කියනවා management of growers එවත් වර්ධක සතුන් පාලනය කියලා. මේකට අපි කියනවා ළමයි වර්ධක සතුන් පාලනය කියලා. මේ සඳහා ගතවන කාලයේ දල වශයෙන් අපට තව සති 12ක් පමණ යෝජනා වෙනවා. මේ කාලයේ අවසාන වෙනකොට මේගොල්ල බිත්තර දැමීම ආරම්භ කරනවා. ඔහොම බිත්තර දැමීම ආරම්භ කළාට පස්සේ මේගොල්ලන්ට අපි කියනවා ලේයර්ස්ලා හෙවත් බිත්තර දමන සතුන් කියලා.
ඊළඟට අපි දිගටම මේගොල්ලෝ පාලනය කරගෙන යනවා. ගිහිල්ලා කිසියම් අවස්ථාවක ඒගොල්ලන්ගෙන් හොඳ නිෂ්පාදනයක් ගන්න බැරි වුණාම ඒගොල්ලෝ අපි රංචුවෙන් අයින් කරනවා. ඒකට කියනවා පිටලෑම කියලා. ඒකට කියනවා පිටලෑම කියලා. ඉංග්‍රීසියෙන් කියනවා කලින් කියලා. එහෙනම් මෙතන ඉඳලා ඉස්සරහට සමහර වෙලාවට කලින් කරනකම් පිටලනකම් සති 72ක් පමණ වූ කාලයක් හුඟක් වෙලාවට මෙයා අපි බිත්තර දමන සතුන් වශයෙන් සලකනවා ලේයර්ස්ලා කියලා කියනවා. ඒ කාලයට අපි කියනවා ළමයි බිත්තර දමන සතුන් පාලනය කියලා. මේ කාල සීමාව තුල අපි කරන්නේ කළමනාකරණය කරනවා කවුද? බිත්තර දමන සතුන් පාලනය. ළමයි දැනගන්න උසස් පෙළ කෘෂි විද්‍යාව නිර්දේශය තුළ පවතින කුකුල් පාලනය පැකේජයට අයත් බොහෝ දේවල් මෙන්න මේ සටහන තුළ තියෙනවා. බිත්තර රැක්කවීමක් තියෙනවා, පැටව් රැක්කවීමක් තියෙනවා, වර්ධක සතුන් පාලනයක් තියෙනවා, බිත්තර දමන සතුන් පාලනයක් තියෙනවා. ඒතර අපි මේ පාඩම මගින් කතා කරන්නට යන්නේ වැදගත් මාතෘකාවන් දෙකක්. එකක් තමයි වර්ධක සතුන් පාලනය, අනික බිත්තර දමන සතුන් පාලනය. ඒ කියන්නේ රක්කවණේවත් බ්‍රූඩරයෙන් අයින් කරපු මාස දෙකක් හෝ තමා වෙන්න මෙතන සති දෙකක් නෙමෙයි මාස දෙකක්. සති 8ක් වෙනවා මෙතන. එතකොට දිනක් වයස්සික කිලි පැටවුන් ගෙනල්ලා මාස දෙකක් යනකම් අපි සලකනවා පැටවුන් කියලා. එම පැටවුන් රැක බලාගෙන මේ මාස දෙකේ ඉඳලා තවත් ඉදිරියට සති 12ක් එවත් මාස 3ක් යනකම් අපි ඒගොල්ලෝ වර්ධක සතුන් වශයෙන් රැක බලා ගන්නවා. එතෙන්දි බිත්තර දාන්න පටන් ගත්තට පස්සේ බිත්තර දමන සතුන් වශයෙන් ඉදිරියට රැක බලාගෙන අවසානයේ නරක කට්ටිය අයින් කරලා දානවා හැවත් පිටලනවා. මෙන්න මේ ක්‍රියාවලිය තුළ කුකුල් පාලනය යටතේ අපට විවිධ මාතෘකා විවෘත වෙලා තියෙනවා. කුකුල් පාලනය හා කළමනාකරණය යටතේ විවිධ මාතෘකා යෝජනා වෙලා තියෙන්නේ මේ මතයි. රැක්කවීම සඳහා බිත්තර නිෂ්පාදනය කිරීම, බිත්තර රැක්කවීම කෘත්‍රිම හා ස්වභාවික ක්‍රමයට, ඊළඟට පැටවුන් රැක බලා ගැනීම ස්වභාවික හා කෘත්‍රිම ක්‍රමයට, ඊළඟට වර්ධනය වන සතුන් රැක බලා ගැනීම, ඊළඟට බිත්තර දමන සතුන් පාලනය කිරීම, අයෝග්‍ය ලක්ෂණ සහිත සතුන් ඉවත් කිරීම හෙවත් පිටලෑම ප්‍රධාන වශයෙන් සත්ත්ව පාලනය යටතේ හමු වන කුකුල් පාලනයේදී අපට ගෝචර මාතෘකාවන් වෙනවා. මෙන්න මේ මාතෘකාවන් ගොඩනගලා තියෙන්නේ මේ විදිහට මේ ක්‍රියාවලිය තුළ හමු වන මූලික ස්ථාන උපයෝගී කරගනිමින්. හරිද ළමයි? හොඳයි. අපි එහෙනම් කොතනටද එන්නේ? අපි එන්නේ වර්ධක සතුන් බිත්තර දමන සතුන් පාලනය. මෙතන වර්ධක සතා වශයෙන් සලකන්නේ සති 8 සිට 18ක් දක්වා කාලේ. සමහර වෙලාවට මේක සති 20ක් පමණ වෙන්නත් පුළුවන්. 18යි කිව්වට. මොකක්ද මේ දක්වලා තියෙන වැඩෙන හිවත් වර්ධනය වන සතුන් පාලනයේ තියෙන වැදගත්කම? ඒකයි මේ කතා කරලා තියෙන්නේ වැදගත්කම වශයෙන්. මොනවද වර්ධක සතුන් පාලනයේ තියෙන වැදගත්කම්? එකක් තමයි මේ කාලයේ සතුන්ගේ ශීඝ්‍ර වර්ධනයක් හා ප්‍රජනක පද්ධතියේ කාර්යක්ෂම තත්වයට පත්වන නිසා නිසි තත්ත්වයන් ලබා දීමත් අනාගතයේ උසස් බිත්තර නිෂ්පාදනයක් ලබා ගැනීමට වැදගත් වෙනවා. ළමයි මෙන්න මෙහෙමයි මේ වර්ධක සතුන්ගේ කාය වර්ධනය සිද්ධ වෙන්නේ මේ කාලය තුලදී. අපි මේක ප්‍රස්තාරිකව නිරූපණය කළොත් අපි එක් සක්ෂයට කාලය දාගමු. y අක්ෂයට අප්‍රත්‍යාවර්ති ලෙස වියලි ස්කන්ධයේ වැඩිවීම හෙවත් වර්ධනය යෝජනා කරමු.
අපි ඕනම සතෙක් වගේම කුකුලෙකුගෙත් වර්ධනය මෙන්න මේ වගේ සිග්මාකාර හැඩි ප්‍රස්ථාරයක් වෙනවා. කාලය සමග කිකිලියකගේ හෝ කුකුලෙකුගේ වර්ධනය මෙන්න මේ වගේ සිග්මාකාර ප්‍රස්ථාරයක් වෙනවා. මේකේ පැටවු කාලය තමයි සෙමින් වර්ධනයක් පෙන්눔 කරන්නේ. වර්ධක සතුන්ගේ කාලේ වේගවත් වර්ධනයක් පෙන්눔 කරනවා. බිත්තර දාන කාලේ වර්ධනය අඩුයි. ඒ නිසා අපිට යෝජනා කරන්න පුළුවන් මේ තියෙන්නේ පැටවු අවධිය. මේ තියෙන්නේ වර්ධක සතුන් අවධිය. මේ තියෙන්නේ බිත්තර දමන සතුන් අවධිය. ඒ නිසා අපිට එක දෙයක් පේනවා මේ growers ලගේ ස්ටේජ් එකෙහිවත් මේකට දැන් අපි කියනවා පැටවුන්ට කියනවා chick stage කියලා. පැටවුන්ට කියනවා chick stage කියලා. chick means කුඩා කුකුල් පැටවු. වර්ධක සතුන්ට කියනවා අපි grower stage එක කියලා. බිත්තර දාමන අවස්ථාවට අපි කියනවා layer stage එක කියලා. ඒගොල්ලෝ ලේ කරනවා. එතකොට මේකෙන් වැඩිම වර්ධන ශීඝ්‍රතාවක් දක්වන්නේ මේ grower stage එක තුල. ඒ නිසා සතුන්ට මේ grower stage එක තුල ඉතා හොඳ තත්ත්ව ලබා දෙන එක වැදගත් වෙනවා. අනේ ඒක තමයි ප්‍රධාන වශයෙන්ම මේ grower stage එකේ වැදගත්කමක් වශයෙන් යෝජනා වෙලා තියෙන්නේ. මෙතන කියනවා මෙම කාලයේදී සතුන්ගේ ශීඝ්‍ර වර්ධනයක් හා ප්‍රජනක පද්ධතියේ කාර්යක්ෂම තත්වයකට පත් වෙනවා. ඒ නිසා නිසි තත්ත්වයන් ලබා දුන්නාම තමයි අනාගතයේ හොඳ බිත්තර නිෂ්පාදකේ බිහි වෙන්නේ. ඒකයි වර්ධක අවධිය වැදගත්කම. කවුරුත් හිතන්න එපා මේ අවධිය අපිට ඉන්කම් එකක් නැහැ. ඒ නිසා මේක නොසලකා හැරිය යුතුයි කියලා එහෙම එකක් නැහැ. මෙමගින් සතුන්ගේ මරණ ප්‍රතිශතය 5% හෝ ඊට අඩු වගේකට ගේන්න පුළුවන්. හරියට grower management කළොත්. සතුන්ගේ ආහාර පරිවර්තන අවශ්‍යතාව නැත්නම් ආහාර මස් බවට පත්වීමේ කාර්යක්ෂමතාව අපට ලොකු අගයක තියාගන්න පුළුවන්. ඒක ආහාර පිරිමැසීමට වැදගත් වෙනවා. අනික තමයි සත්ව වර්ගයට අනුකූල වන පරිදි ලිංගික පරිණතිය ආරම්භලා નિયમિત කාලයේ බිත්තර නිපදවීම ආරම්භ කරනවා. හරියට grower stage එකේ නැත්නම් growersලා manage කළොත් ඒගොල්ලෝ හරි කාලට බිත්තර දාන්න පටන් අරන් ඒ හරි කාලට අපිට ආදායම් ලබා දෙනවා. මෙන්න වර්ධක සතුන්ගේ ආහාර හා පෝෂණය මේගොල්ලන්ට අපි ලබා දෙන්නේ වර්ධක සතුන්ගේ සලාකය. ළමයි මේ වර්ධක සතුන්ගේ සලාකයට සමහරු කියනවා growers mash කියලා. මේකේ තියෙනවා ප්‍රෝටීන් 13යි 15යි තන්තු ප්‍රතිශතය 8ට වඩා අඩු වෙන්න ඕන. ශක්තිය තියෙන්න ඕන ආහාර කිලෝග්‍රෑමයට කිලෝග්‍රෑම් 2700ක්. දැනගන්න සලාකයක ප්‍රෝටීන් තන්තු හා ශක්තිය තමයි වැදගත් වෙන්නේ. එතකොට ඔය කිව්ව සලාකේ වර්ධක සතෙකුට දිනකට ග්‍රෑම් 65 ඉඳලා 100 දක්වා ප්‍රමාණයක් සපයනවා. හැබැයි සත්තු මාරු කරන ක්‍රමයක් තියෙනවා දැනගන්න. මේ කුකුලන් ඉතා අධිකව පරිසරයට සංවේදී වෙනවා. මේ නිසා අපි එකපාරට මේගොල්ලන්ට ලබා දෙමින් ඉන්න සලාකය පොඩ්ඩක් හරි මාරු කළොත් ඒගොල්ලෝ සමහරලාට දිනක් දෙකක් යනකම් ආහාර ගන්නෙම නැතුව ඉන්නවා අලුත් එකට පුරුදු වෙනවා. දැන් මේක සිද්ධාත් ලක්ෂණය තමයි මෙහෙම එකක් තියෙනවා. හිතන්න අපි දෙන්නේ බිත්තර දමන සතුන්ගේ සලාකයක්. නැත්තම් වර්ධක සතුන්ගේ සලාකයක් කියලා. අපි එතකොට එක සමාගමක් නැත්නම් එක කම්පැනි එකක් මගින් නිපදවන කෑම දුන්නා කියලා හිතන්න. අපිට තව වෙන කම්පැනි එකක් ලාභෙට තියෙනකොට ආරංචි වෙලා අපි ඒකෙන් කුකුල් කෑම ගෙනාවොත් අර වර්ධක සතුන්ගේ සලාකේම ගෙනත් දුන්නත් සමහර ලාවට මේ සතු කන්නේ නැහැ. මොකද මේ පෝෂ්‍ය ගුණයේ වෙනසක් නෙමේ අර කර්මාන්ත ශාලාවේ බඩේනිකු ආදී කුඩු කරන්න ගන්න යන්ත්‍රවල පාටිකල් සයිස් එකයි නැත්නම් කඩන කෑලි වල ප්‍රමාණයයි අනිකුත් යන්ත්‍රයක ප්‍රමාණයයි වෙනස් වෙන්න පුළුවන්. මේක ප්‍රතිඵලෙන්නේ මොකක්ද? එකම සත්ත්ව ආහාර මාදිලිය පවා සතුන්ට දක්වන සංවේදතාව වෙනස් වෙනවා.
මේ නිසා අපි වග බලා ගන්න ඕන මේ සතුන්ගේ ආහාර සලාකය දැන් ඒගොල්ලෝ කන්නේ පැටවුන්ගේ සලාකය ඒකේ ඉඳලා වර්ග සතුන්ගේ සලාකයට ක්‍රමානුකූලව මාරු කරන්න. ඒක කරන්නේ මෙහිමයි. පළවෙනි දවසේ පැටවාට දෙන සලාකේ 75ක් එයාගේ සලාකේ තමයි ඉතුරු 25 වර්ධක සලාකයෙන් කලවම් කරනවා. අයාට දෙන්න යන්නේ. ඒතර ටිකක් විතර එයා වර්ධක සලාකයට හුරු වෙනවා. දෙවෙනි දවසේදී පැටව සලාකේ තව ටිකක් අඩු කරලා 50 දක්වා අඩු කරලා ඒකට තනි කරම ඒ 50 වර්ධක සලාකයෙන් දෙනවා. තුන්වෙනි දවසේ පැටව සලාකේ අඩු කරනවා 25 දක්වාම වර්ධක 75ක්. දැන් ඒකට මෙයා දිගටම කනවා නම් ගැටලුවක් නැහැ. හතරවෙනි දවසේ පැටව සලාකයක් ඕනෙන්නෙම නැහැ. තනිකර වර්ධක සලාකේ පමණක් දීලා අපිට පුළුවන්කමක් තියෙනවා මේ සතුන් නව ආහාර වලට හුරු කරවන්න. දැනගන්න සතුන්ට තරංගයේ අවම වන පරිදි ප්‍රමාණවත් ආහාර බඳුන් සපයලා තමයි ආහාර දෙන්න ඕන. නැත්නම් කිසියම් හේතුවකින් මේ සතුන් අතර තරංගයක් ඇති වුවොත් අනිවාර්යෙන් අපට ලැබෙන ආශ්‍රයන් අඩු වෙනවා. ඒකයි ඒ. ඒ වගේම මේ තරංගය යටතේ දුර්වල සත්තු ඉන්නවා නම් ඒගොල්ලෝ වෙන්කර පෝෂණය හෝ පිටලෑමට ලක් කරනවා. ඒගොල්ලන්ට වෙනම ආහාර වර්ග දීලා ප්‍රතිකාර කරලා ඒගොල්ලෝ නගා හිටවන්න බලනවා. මේ කෑම කනකොට මේ පොර කාලා මේවා හැලෙනවා. ඒ වගේම කෑම අතර තරංගයක් ඇති වෙනවා. මේක අඩු කරන්න මොකද කරන්න වැඩි ආහාර බඳුනක් යොදා ගන්නවා. ඒ වගේ මේ යොදා ගන්න ආහාර බඳුන් කට ගාවටම කෑම පුරවන්නේ නැහැ. ඒවෙන් 3න් එකක් විතරයි පුරවන්නේ. මේක තියන්නේ සතාගේ කොණ්ඩේ මට්ටමට. මෙහෙම සතා ඉන්නකොට අපි යම් තැනක ආහාර භාජනයක් තියෙනවා නම් මේ විදිහට මේ ආහාර භාජනය තියන්න ඕන මෙන්න මේ සතාගේ කොන්දේ මට්ටමට. මේක තියන්න ඕන සතාගේ කොන්දේ මට්ටමට. එතකොට සතාට පහසුවෙන් මේකෙන් ආහාර ගන්න පුළුවන් වෙනවා. ඒකයි මේ කොන්දේ මට්ටමට තීමක් ගැන කතා කළේ. ඊළඟට දෙවන සාත්තු ක්‍රියාව තමයි සතුන්ට අවශ්‍ය ජලය සපයන එක. ස්වයංක්‍රීය හෝ කරන්න පුළුවන්. ඒවා නැත්තම් සාමාන්‍ය ජල බඳුන් යොදා ගන්නවා. ඕටෝ ඩ්‍රින්කර්ස් කියලා කියනවා ස්වයංක්‍රීය ජල බඳුන් වලට. ඒව නැත්තම් සාමාන්‍ය ඒවට යන්න. මෙයා සුද්ධ කරලා දවසකට වතාවක් පිරිසුදු ජලය දාලා තියන්න වෙනවා. ඒ වගේම දවසකට දෙපාරක්වත් මේවට වතුර දාන්න ඕන සතුන්ට බොන්න. ඔය කතා කළේ ගොවිපල් සතුන්ගේ වර්ධක සතුන්ට ජලය සැපයීම පිළිබඳවයි. ඊළඟට ඉඩකඩ සැපයීම. මෙන්න බලන්න වර්ධක සතුන්ගේ ඉඩකඩ සතෙකුට අවශ්‍යයි 0.12 වර්ග මීටර්. දිගටි ආහාර බඳුනයකට අවශ්‍යයි සෙන්ටිමීටර් 6.4ක්. රවුම් ආහාර බඳුනකට 3.8යි. දිගටි ජල බඳුනකට සත්තු 1.9කට දාන්න පුළුවන්. රවුම් ජල බඳුනක සතෙකුට 1.3ක ඉඩකඩක් තියෙන්න ඕනේ. එතන මේ අනුව අපිට පුළුවන් සතුන්ට ගැලපෙන පරිදි ඉඩකඩ සපයා දෙන්න මේක හොඳ ගයිඩ්ලයින් එක. right. ඊළඟට පිටලෑම. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් කලින් කියලා. පිටලෑමට ඉංග්‍රීසියෙන් කියනවා කලින් කියලා. පිටලෑම කියලා කියන්නේ ළමයි නුසුසු ලක්ෂණ දක්වන සත්තු රංචුවෙන් අයින් කරලා දානවා. ඒගොල්ලෝ තියාගෙන ඉඳලා වැඩක් නෑ. හොඳ නිෂ්පාදනයක් ලැබෙන්නේ නෑ. ඊළඟට මේගොල්ලන්ගේ හොට කපන්න වෙලා තියෙනවා. මේකට අපි කියනවා ඩීබීකින් කියලා. මේ සත්තු පැටවු කාලයේදී ඒ වගේම ටිකක් ලොකු වුණාම හොට කපනවා.
මීට අමතරව කලහ කරන අය ඉන්නවා නම් අවශ්‍යතාව පරිදි හොට කපනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඇන කොටා ගන්න එක වළක්වන එක තමයි ප්‍රධාන වශයෙන්. අපි කිව්වා මේ සඳහා යොදා ගන්න උපකරණය ඩීබීකර් කියලා. රයිට්. අනික තමයි සතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව, ඒ වගේම රෝග වලින් වැළැක්වීමත් ප්‍රශක්තිය ඒවත් හරියට පවත්වාගෙන යන්න ඕන මේ සතුන් නැති කරනකොට. හරිද? ඔය අපි කතා කළේ වර්ධක සතුන් පාලනය ගැන. ඊළඟට අපිට හමු වෙනවා බිත්තර දමන කිකිලියන් පාලනය කිරීම. බිත්තර දමන කිකිලියන් කියන්නේ මේගොල්ල බිජුලෑම නැත්තම් බිත්තර දැමීම ආරම්භ කරලා ඉන්න සත්තු. එතකොට ඒ යටතේ අපි කතා කරනවා බිත්තර දමන කිකිලියෙක් කියලා කියන්නේ අර අපේ සටහන අනුව ඉපදිලා සති 18ක් 20ක් ඉඳලා බිත්තර දාන්න පටන් අරන් තියෙනවා ඉස්සරහට කාලෙයි. එතකොට කිකිලියක් බිත්තර දැමීම ආරම්භ කළාට පස්සේ අවුරුද්දකට දාන බිත්තර සංඛ්‍යාව ප්‍රභේදාත්මක වෙනවා. එයාගේ ප්‍රභේදය අනුව මේක වෙනස් වෙනවා. නිදසුනක් ගත්තොත් ලෙගෝන් වැනි සහල්ලු වර්ග අවුරුද්දකට බිත්තර 200ක් 300ක් දානවා. RIR වගේ බර වර්ග දාන්නේ 180යි 200යි. එහෙනම් මොකක්ද අපිට කියන්න තියෙන්නේ? සතුන්ගේ බර වැඩි වෙනවත් එක්කම බිත්තර නිෂ්පාදනය අඩු වෙනවා. ඊළඟට කියලා තියෙනවා මෙතන සති 18 දී බිත්තර දාන්න පටන් ගන්න කිකිලියක් සාමාන්‍යයෙන් සති 72ක් විතර වෙනකන් බිත්තර දානවා. අනික තමයි මේ බිත්තර නිෂ්පාදනයේට ආලෝකයේ සංවේදී වෙනවා. ඒ කියන්නේ සතුන්ගේ දෘෂ්ටික ස්නායු හරහා තමයි මේ උත්තේජය ලැබෙන්නේ. එතකොට සති 10 12 සිට වර්ධක සතුන්ට ආලෝකය පාලනය කර ගැනීම තියෙන්නත් ඕන. සති 15 දී පමණ ඒගොල්ලන්ගේ නිවාස වලට බිත්තර දමන කූඩු හඳුන්වලා දීලා තියෙන්නත් ඕන. හරි. එතකොට මෙතෙන්දී සත්තු ඉස්සෙල්ලාම දාන බිත්තර වලට අපි කියනවා නෑම්බි බිත්තර හේවත් පුලට් එග්ස් කියලා. ඒවා අනෙක් බිත්තර වලට වඩා ප්‍රමාණයෙන් කුඩායි. දැනගන්න බිත්තර නිෂ්පාදනයේට තෝරගන්න ඕන උසස් ලක්ෂණ තියෙන සත්තු. මොකද මේ ලක්ෂණ ප්‍රවේණිගත වෙනවා. අපි දැනගන්න ඕන ওই විදිහට උසස් සහ ආර්ථික වශයෙන් ලාභදායක බිත්තර නිෂ්පාදනය කරන කිකිලියක් ඉන්නවා නම් ඇයගේ ලක්ෂණ මොන වගේද කියලා. පළවෙනි එක තමයි වැඩි ආර්ථික ආයු කාලය. මොකක්ද තීරණ භාෂාවෙන් කිව්වොත් වැඩි කාලයක් ජීවත් වෙන්න ඕන. ඒ කියන්නේ මොකක්ද? නිෂ්පාදනයේ ආරම්භ පසු වැඩි කාලයක් තුල ආර්ථික නිෂ්පාදනයක් ලබා දෙන්න ඕන. උදාහරණයක් මස් නැත්නම් බිත්තර. ඒ වගේම දේහයේ පටක ගොඩක් තිබුණොත් ඒව නඩත්තු කිරීමේ ගැටලුවක් ඇති වෙනවා. ඒ නිසා මධ්‍යම ප්‍රමාණයේ දේහයක් පැවතීම හොඳයි. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට දේහය විශාල වුණාම ලබා දෙන ආහාර බිත්තර බවට පත් වෙනවා. වෙනුවට දේහයේ නඩත්තු හා වැයවීමට වෙනත් අවයව හෝ පටක නඩත්තු කරන්න උත්සාහ කරනවා. අනික තමයි වැඩි ආහාර පරිවර්තන කාර්යක්ෂමතාවක් පෙන්වුම් කරන්න ඕන. දැනගන්න ආහාර පරිවර්තන කාර්යක්ෂමතාව කියන්නේ සතුන්ට ලබා දුන් ආහාර කිතරම් කාර්යක්ෂමව මස් කිරි බිත්තර බවට පත් වෙන එකයි. මෙතන නම් සතාට ලබා දෙන ආහාර බිත්තර බවට පත්වීමේ කාර්යක්ෂමතාවයි. අනික තමයි මේගොල්ල ඉක්මනින් බිත්තර දාන එක ආරම්භ කරන්න ඕන. වසරේ දිගු කාලයක් බිත්තර දාන්න ඕන. ඒ වගේම අවුරුද්දකට වැඩි බිත්තර සංඛ්‍යාවක් දාන්න ඕන. සත්තු රැක්කවීමේ ලක්ෂණේ බිත්තර දාලා රකින්න පටන් ගත්තොත් හරියන්නේ නැහැ. බ්‍රූඩිනස් කැරක්ටර් පෙන්වුම් කරන්න බෑ. මෙන්න මේ වගේ අය තමයි අපි තෝරගන්නේ. මේ කියලා තියෙන්නේ මොකද්ද? මේකට හේතුව සත්තු බිත්තර රකින්න ලෑස්ති වුණොත් එහෙම අර දාලා එතකොට රකින්න කාලයේදී පැටවුන්ගෙන ආර්ථික නිෂ්පාදනයක් ලැබෙන්නේ නැහැ. සතුන් ඒ කාලේදී හොඳ ආර්ථික නිෂ්පාදනයක් ඇති කරන්නේ. ඒ වගේම අවම පරිසර තත්ත්වයන්ට උරුත් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. සතුන් අයහපත් පරිසර තත්ත්වයක් තිබුණත් කිසියම් නිෂ්පාදනයක් ලබා දෙන්න ඕන බිඳුවක් වෙන්න හොඳ නැහැ.
ඒව දෙමින් ඒගොල්ලෝ සර්වයිව් වෙනවා නැත්තම් නොනැසී ජීවත් වෙනවා. ඒ වගේම අඩු කාලයකින් බිත්තර දාන එක පටන් ගත්තොත් හොඳයි. වයස සති 17 දී පමණ ඊළඟට දිගු කාලයක් බිත්තර දාගෙන යන එකත් ඒ වගේම හොඳයි. ඒ වගේම උසස් තත්ත්වයේ අපි තෝරගන්න අය ප්‍රජනක කාර්යක්ෂමතාව වැඩි වෙන්න ඕන. ප්‍රජනක කාර්යක්ෂමතාව කියලා අදහස් කරන්නේ අපි රැක්කවීමට යොදා ගන්නා බිත්තර වලින් 100ට කීයක් හොඳට රැක්කවීම වුණාද කියන එකයි. ඒ වගේම බිත්තරවල උසස් ගුණාත්මයක් තියෙන්න ඕන. කොහොමද අපි මේක පරීක්ෂා කරන්නේ? බිත්තරේ පිටත පෙනුම බලනවා, වර්ණය ආදී බලනවා, සුදු මදේ කොච්චර ඝනකම්ද බලනවා, සුදු මදේ වැඩිද කියලා බලනවා, කටුව ඝනකම් කියලා බලනවා. මේ වගේ වට අපි කියනවා බිත්තරයක තිබිය යුතු උසස් ගුණාත්මක ලක්ෂණ මේවා තියෙනවද කියලා ඒගොල්ලෝ සොයා බලනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕන කොහොමද මේ බිත්තර දමන සතුන් සඳහා අපේ කුකුල් නිවාසය සූදානම් කරන්න කියලා. ළමයි දැනගන්න මෙහිදී අපි දන්නවා බහුලෝම සත්වය ඇති කරන්නේ මේ ඝන ආස්තරණ හේවත් ඩීප් ලිටර් ක්‍රමයකට. ඉතින් ඒ නිසා මොකක්ද අපි කරන්නේ මේ සඳහා යෝග්‍ය විදිහට අපේ නිවාසයේ අතුරුණුව සකස් කරලා තියෙන්න ඕන. වර්ධක සතුන් සති 15 18 දී පමණ බිත්තර දමනගේ සතුන්ගේ කූඩුවට මාරු කරනවා. බොහෝ වෙලාවට ගොවිපළ වල තියෙන එකම කූඩුව මේකේ තමයි වර්ධක බිත්තර ඔක්කොම ඉන්නේ. මේදී එකම වයසේ සතුන් කණ්ඩායමක් රැඳවි හැකි ආකාරයට නිවාස සැලසුම් කරලා තියෙන්න ඕන. එතකොට තමයි සත්තු උනත් ඒකාග්‍රතාවයකටපත් වෙන්නේ. සතුන් වර්ධක නිවාසවල ඉඳලා ඔය කියන බිත්තර දාන සතුන්ගේ නිවාසවලට මාරු කරද්දී මෙන්න මේ අවශ්‍යතා පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. අපි ආවට ගියාටම සත්තු ගෙනල්ලා එන්න කියලා එහෙම දාන්නේ නැහැ. පළවෙනි එක තමයි නව නිවාසවලට සතුන් මාරු කරද්දී ඔවුන්ට ඇතිවන ආතතිය පිළිබඳ අවධානය යොමු කරන්න ඕන. ඔය අපි කතා කරන්නේ සත්තුන්ට ඇතිවෙන්න පුළුවන් ස්ට්‍රෙස් තත්ත්වයක් ගැන. මෙන්න මේ ආතතිය පිළිබඳ ටිකක් සැලකිලිමත් වෙන්න. අනික තමයි සතුන්ගේ නිවාසයේ ඊටාම් පිරිසිදු වෙන්න ඕන. එතකොට තමයි අපිට රෝග වලින් තොරව හොඳින් මේක කරගන්න පුළුවන් වෙන්නේ. අනික තමයි අඩු වියදමකින් සපයා ගන්න පුළුවන් අලුත් ආස්තරණයක් අපිට තියෙනවා නම් හොඳයි. මේකේ පුස් ඒ වගේම වියලි ද්‍රව්‍ය ආදී අඩු නම් නැත්නම් තිතමනීය යෝග්‍ය පරිදි තියෙනවා නම් ඒ වගේම හොඳ ඝනකමක තියෙනවා නම් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. දැනගන්න අපේ කුකුල් ගොවිපළේ සියලුම උපකරණ අපි තියනවානේ බිත්තර දමන පෙට්ටි ඒ වගේම ආහාර බඳුන් ජල බඳුන් මේවා નિયમિત තැන්වල තියලා තියෙන්න ඕන. අනික ඒවා මනා ක්‍රියාකාරීත්වයෙන් යුක්ත වෙන්න ඕන. සතුන්ගේ ලේ නැත්නම් සතුන්ගේ උණ බලන්න මොකක් හරි උපකරණයක් නෙවෙයි කැඩෙන්න බෑ. උණ කටුවක් වෙන්න හරියට ක්‍රියාත්මක වෙන්න ඕන. ඊළඟට බිත්තර දැමීම ආරම්භයට පෙර සිටම බිත්තර කූඩු සවි කරන්න ඕන. දැනගන්න අපි ඉස්සර කාලේ ඔය නිවාස තුල කුකුලන් හදනකොට ඒගොල්ලන්ට බිත්තර නිකන් බැහැර කරන්න ඉඩ දුන්නා. අපි කරන්නේ ගිහිල්ලා හවසට මේ දාපු බිත්තර ටික එකව කරන් ඉන්නේ. නමුත් මෙහෙම තැන් තැන් වල බිත්තර දාන්න කිව්වොත් සමහර වෙලාවට මේවට යාන්ත්‍රික හානියක් තියෙනවා. ඒතර අනික් සත්තු මේක කනවා නැත්තම් බිත්තර කඩලා කනෙවුන් ඉන්නවා. එහෙම නැත්තම් කිකිලියකගේ ජම්බාලිය වැනි ස්ථාන වලට කොටලා මරණය දක්වාම මේ මත යැපෙන සත්තු ඉන්නවා. ඒ නිසා මේක හරි කල්පනාවෙන් කරන්න ඕන. එහෙනම් අපි කියනවා බිත්තර දැමීම ආරම්භයට පෙර සිටම බිත්තර කූඩු සවි කළ යුතුය. මොකද මේ වැතිල අපිට පැටව් ගොඩක් දාන්න පුළුවන්. මේ විට එම සතුන්ට හුරුවන අතර බිත්තර අපවිත්‍ර වීමද අඩුයි. දිගටම මේ වගේ කූඩු වල ඉන්නකොට අපවිත්‍ර වීම සතුනුයි ඒගොල්ල පරිහරණය කරන දේවලුයි අඩු වෙනවා. දැනගන්න මේ වගේ බිත්තර පෙට්ටියක දිග සෙන්ටිමීටර් 45යි පළල සෙන්ටිමීටර් 30ක් වෙනවා. බිත්තර පෙට්ටියක උස සෙන්ටිමීටර් 45ක් වෙනවා.
එතකොට සෙන්ටිමීටර්ස් 20ක් ඉතිරිව තියෙනවා කැමති සතෙකුට නැත්නම් කැමති විදිහට අපිට පරිහරණය කරන්න. දැන් මේ කතා කරන බිත්තර පෙට්ටියක දිග සෙන්ටිමීටර් 45යි. පළල සෙන්ටිමීටර් 30යි. ඒ වගේම සෙන්ටිමීටර් 45ක් උසයි. එතකොට මේ වගේ තත්ත්වයක් තියෙන ළමයි මේකේ දොර සෙන්ටිමීටර් 20ක්වත් වෙන්න ඕන මේ බිත්තර දමන පෙට්ටිය. මේ ඇදලා තියෙන මේ වගේ පෙට්ටියක්. මේකේ තියෙන දොර සෙන්ටිමීටර් 20යි මෙහෙම. එතකොට මේ ඇඳලා තියෙන ලේයින් බොක්ස් එකක් මේක ඇතුලේ අඳුරුයි මේක ඇතුලේ බිත්තර බින්දෙන එක වළක්වන්න 10 ආදිය අඩු කරලා තියෙනවා. සමහරු රාත්‍රී කාලයට මේට රිංගලා ඒ කියන්නේ බිත්තර දමන කුඩුව රිංගලා බිත්තර බිඳකා මල පහද කර යනවා. එහෙම සත්තු ඉන්නවා. ඒක වළක්වන්න අපි මේ කූඩුවේ දොර වහලා තියෙනවා. මේ කූඩුවලත් පතුලටම සෙන්ටිමීටර්ස් 5ක් පමණ උසට ඝනකම් 10 තට්ටුවක් දාලා ඒක මත තමයි අපි සතුන් ඇති කරන්නේ. මේ තියෙන්නේ බිත්තර දමන නැත්නම් බිත්තර කූඩුවල තියෙන සෞඛ්‍ය ආරක්ෂිත බව. මේ කූඩු මීට කලින් පාවිච්චි කරලා තියෙනවා නම් හොඳට සෝදා පවිත්‍ර කරලා විෂ බීජනාශකයක් ඉහළ තියන්න. මේක කරන්නේ මීට කලින් පාවිච්චි කරන කූඩු වලටයි. තවද බිත්තර දමන කූඩු පහසුවෙන් පිරිසිදු කරන්න පුළුවන් වෙන්න ඕන. මද වශයෙන් අඳුරු වෙන්න ඕන. පහසුවෙන් බිත්තර එකතු කරගන්න පුළුවන් වෙන්න ඕන. ශක්තිමත් වෙන්න ඕන. මනා වාතාශ්‍රයකින් යුක්ත වෙනවා. එතකොට තමයි සතුන් මේවට යන්න පෙළඹෙන්නේ. ඒ වගේම දැනගන්න බිත්තර කූඩු ගණන සතුන් සංඛ්‍යාව සඳහා ප්‍රමාණවත් වෙන්න ඕන. මම අර කලින් ඇදපු අර 45යි 45යි පෙට්ටිය බිත්තර සත්තු 20ක් පමණ ඇති කරගන්න පුළුවන්. 20 දෙනාම ඕක ඇතුළටලා ඉන්නේ. එහෙනම් අපි දැනගන්න ඕන ඊළඟට මොනවද මේ බිත්තර දමන කිකිලියන් පාලනයේදී සලකන්න ඕන සාධක කියලා. උසස් පෝෂණයක් අවශ්‍යයි. යෝග්‍ය පරිසර සාධක අවශ්‍යයි. ප්‍රමාණවත් ඉඩකඩක් අවශ්‍යයි. බිත්තර පෙට්ටි හෝ බිත්තර දමන කූඩු ලබා දෙන්න ඕන. රෝග පාලනය කරන්න ඕන. ගැළපෙන්නේ නැති කට්ටිය අයින් කරන්න ඕන. සතුන්ගේ හොට කපන්න ඕන. මෙන්න මේ වාගේ උපක්‍රමත් අපි යොදා ගන්නවා ඊට අමතරව අවශ්‍යතා විදිහට. එහෙනම් කොහොමද මේ සතුන්ට අපි උසස් පෝෂණයක් ලබා දෙන්නේ කාටද? ලේයස්ලට හෙවත් බිත්තර දමන සතුන්ට. දැනගන්න සතාගේ වැඩෙන හෙවත් වර්ධක අවධියේදී ඒ කියන්නේ සතාට සති 20 සම්පූර්ණ වුණාම වර්ධක අවධිය හෙවත් සතාගේ වයස සති 20 සම්පූර්ණ වුණාම අපි ඒගොල්ලන්ගේ බිත්තර දැමීමේ ප්‍රතිශතය 57ක් පමණ වෙනවා නම් අපිට කියන්න පුළුවන් මේ සලාකයේ බිත්තර දමන සතුන්ගේ සලාකය හඳුන්වා දෙන්න. මොකද මෙයා දැන් නිෂ්පාදනය කරන්න පටන් අරන් තියෙන්නේ. අධික මුදලක් ගෙනල්ලා සලාකය දුන්නට කමක් නැහැ ඒක පියව ගන්න පුළුවන්. ඒ වගේම අනවශ්‍ය විදිහට මේක දික් කරන්න එපා කායික විද්‍යාත්මකව මේ සදාට නැත්තම් මේ ක්‍රියාව යම් යම් අපහසුතාවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනටම මේ සලාකය හඳුන්වා දෙන්න. මේ සලාකයේ තියෙනවා ප්‍රෝටීන් 14 ඉඳන් 16 දක්වා ඒ වගේම තන්තු සෙලියුලෝස් හෙමිසෙලියුලෝස් ලිග්නින් ආදී 7.9යි 100ට මේක ගැබ් වෙනවා ආහාර කිලෝග්‍රෑමයට කිලෝ කැලරි 2800ක තරම් ශක්තියක්.
ඊළඟට අපි සතුන්ව ක්‍රමානුකූලව බිත්තර දමන සලාකයට හුරු කළ යුතු වෙනවා. දැනට මේ සතුන් හුරු වෙලා නැහැ. අපි ක්‍රමානුකූලව මේගොල්ල බිත්තර දමන සතුන්ගේ සලාකයට හුරු කරගන්න ඕන වෙනවා. මෙන්න වර්ධක සතුන්ගේ සලාකයෙන් බිත්තර දමන සතුන්ගේ සලාකයට සතුන් මාරු කරන ආකාරය පළමු දවස් දෙකේ වර්ධක 75යි බිත්තර 25යි. ඊළඟ දවස් දෙකේ වර්ධක 50යි බිත්තර 50යි. ඊළඟ දවස් දෙකේ වර්ධක 25 දක්වා අඩු කරලා ඒක බිත්තර මගින් පියවනවා. අවසානයේදී 100%ක්ම ලැබෙන්නේ මොකක්ද? බිත්තර දමන සතුන්ගේ සලාකය. දැන් කෙනෙක් අහන්න පුළුවන් ඇයි මේ බිත්තර දමන සතුන්ගේ සලාකයේ පවතින ප්‍රෝටීන් ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ කියලා. ඒකට හේතුව මේකයි බිත්තර දමන අවස්ථාව වෙනකොට සතුන්ගේ දේහ වර්ධනය අඩු වෙන නිසා එම සලාකයේ සඳහා අඩු ප්‍රෝටීන් ප්‍රමාණයක් තමයි ලබා දෙන්නේ. හැබැයි අපි සතුන් නැත්තම් වාණිජ වශයෙන් කරනකොට මේක එච්චරම නිවැරදි වෙන්නේ නැහැ. බිත්තර දැමීමේ මුල් අවධියේ ආහාර මාරු කිරියාට පස්සේ සති 40ක් පමණ කාලයක් ඇතිතරම් ආහාර දෙනවා. මේකට අපි කියනවා යථාරුචි ක්‍රමය කියලා. ඒ වගේම සතුන්ට කෑමට යන වියදම ගණන් ගන්න නැත්නම් අපිට ඒක පියව ගන්න පුළුවන් නම් සතුන්ට යථාරුචි ක්‍රමයට හෙවත් ඇතිතරම් ක්‍රමයට ආහාර දෙන්න පුළුවන් නම් ඉතා හොඳයි. යථාරුචි ක්‍රමය. එතකොට දැනගන්න එහෙම ආහාර දුන්නේ නැත්නම් අපිට පුළුවන් බිත්තර දාන එක ආරම්භ වෙනකොට දවසකට සතෙකුට ග්‍රෑම් 90ක් ලැබෙන්න ඕන. මේක අවසානයේදී ග්‍රෑම් 125 දක්වා ගිහින් තියෙන්න ඕන. අපි ටික ටික සතාට ලබා දෙන ආහාර වැඩි කරගෙන යනවා. අනික දැනගන්න සතේ 20 ඉඳලා 28 දක්වා බිත්තර නිෂ්පාදනයේ ශීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙනවා. 28 32 කාලය තුළදී ආදායමයි නැත්තම් මේගොල්ලන්ගේ ආදායම නැත්තම් දාන බිත්තර ප්‍රමාණය ආසන්න වශයෙන් නියතව තියෙනවා. ඊට පස්සේ ආපහු අඩු වෙනවා. මේ කාලේදී සතුන්ට හොඳින් ආහාර හා ජලය සපයන්න ඕන. ඒක 90යි 95යි අතර ප්‍රමාණයක් වෙන්න ඕන. එතකොට මේ උසස් නිෂ්පාදනයක් වකලොත් අපට ලැබෙනවා. ඊළඟට වැදගත් වෙනවා මේ බිත්තර දාන සතුන්ට කැල්සියම් සැපයීම. දැනගන්න බිත්තර නිෂ්පාදනය ආරම්භ වෙනද ආසන්නේ සති 16 18 ඉඳලම කැල්සියම් සපයනවා නම් ඒක හොඳ වෙනවා. බිත්තර දැමීම ආරම්භ කරලා පළවෙනි වතාවේ එහෙම කරන්න බිත්තර දාන්න පටන් ගන්න කිට්ටු වෙනකොට සති 16ක් 18ක් වෙනකොට මොකද්ද අපි කරන්න ඕන? මේගොල්ලන්ට කෘත්‍රිමව කැල්සියම් ලබා දෙන්න. දැනගන්න ඒකට හේතුව බිත්තර කටුවක නැත්තම් කවචයක පවතින කනිඩ වලින් 98%ක්ම කැල්සියම් කාබනේට් වෙනවා. ඒ නිසා අපට එක දෙයක් පේනවා දේහය හරහා විශාල කැල්සියම් ප්‍රමාණයක් බිත්තර මගින් බැහැර වෙනවා. ඉතින් මේක ආපහු ඇති කරන්න තමයි අපි ඒගොල්ලන්ට කැල්සියම් කාබනේට් අඩංගු ද්‍රව්‍ය දෙන්නේ. මොකද කවචය හැදෙන්න ඕනේ හින්දා. අනික තමයි බිත්තරේ දාන වෙලාවේදී නම් මේ කැල්සියම් ගොඩාක් දේහයට උරා ගන්නවා 50ක් තරම් වගේ එක. හැබැයි කාලය ගත වෙනවත් එක්කම මේ අවශෝෂණ ධාරිතාව අඩු වෙනවා. දැනගන්න මෙතෙන්දී අපි තහවුරු කරලා තියෙන්නේ සතුන්ට කැල්සියම් සැපයීමේ වැදගත්කම. එතෙන්දී අපි කියලා තියෙනවා බිත්තර දාන්න කලින් සතුන්ගේ වයස සති 16 18 වෙනකොට සතුන්ට බාහිරින් කැල්සියම් සපයන එක පටන් ගන්න. දැන් අපි බිත්තර කටුවක් විශ්ලේෂණය කළොත් ඒකේ විවිධ khනිජ වර්ග වලින් පොහොසත් ඒකේ තියෙන khනිජ වලින් 98%ක්ම කැල්සියම් කාබනේට් වෙනවා. ඒ නිසා අපිට පුළුවන් නම් මේක පියවා දෙන එක හරි වැදගත් වෙනවා. බිත්තර දැමීම ආරම්භ කරන අවස්ථාවේ දේහයට අවශෝෂණය 50ක් තරම් ඉහළයි. හැබැයි ක්‍රමානුකූලව මේ අගය පහළ යන්න පටන් ගන්නවා. අපි බිත්තර දැමීම පටන් ගන්න කාලෙදී
දවසකට සතෙකුට කැල්සියම් ග්‍රෑම් 2ක් දෙනවා. බිත්තර දාන්න එක පටන් ගත්ත කාලේ දවසකට සතෙකුට කැල්සියම් ග්‍රෑම් 2ක් දෙනවා. මේක පස්සේ අවස්ථාව වෙනකොට ග්‍රෑම් 10 දක්වා වැඩි කරලා තියෙනවා. එතකොට කැල්සියම් හිඟ වුණොත් ප්‍රධාන වශයෙන් අස්ථි විකෘති වෙනවා. බිත්තර කටුව තුනී වෙනවා. බිත්තර කටුවක් නැතුව සැව් බිත්තර කියලා જાතියක් දානවා කවච පටලේ මගින් සීමා වෙලා. ඊළඟට බිත්තර බිඳුනොත් කූඩුව ඇතුලේ සතුන් බිත්තර වලට කොටනවා, එන කොටා ගන්නවා, නිවාසයට කොටනවා. බිත්තර නිෂ්පාදනය අඩු වෙලා යනවා. ඉතින් මේ හේතුව නිසා අපි නිතරම හොඳ නිෂ්පාදනයක් පවත්වා ගන්නටයි වෑයම් කරන්නේ. හරිද ළමයි? එහෙනම් අපි කතා කළා පළවෙනි කරුණ. දැන් එනවා දෙවෙනි කරුණට යෝග්‍ය පරිසර සාධක ලබා දීම. දැනගන්න මෙහිදී පරිසර සාධක වශයෙන් වැදගත් වෙනවා අපි ඒක බලමු. පරිසර සාධක වශයෙන් වැදගත් වෙනවා ආලෝකය, උෂ්ණත්වය, සාපේක්ෂතාව වැදගත් වෙනවා. එතකොට අපි කොහොමද බිත්තර දමන සතුන්ට මේ தත්ත්ව හිතකරව ලබා දෙන්නේ? ආලෝකය ගැන කතා කළොත් ආලෝකයේ සැරගතිය හෙවත් ගුණාත්මය, අඩංගු තරංගායාමයේ හෙවත් ගුණාත්මය කාලාන්තරයේ පාලනය කරනවා. දැනගන්න ස්වභාවිකව පවතින ආලෝකයේ ප්‍රමාණවත් නැතිනම් අපි ප්‍රතිදීප්ත ආලෝකය ලබා ගන්නවා. ඊළඟට මේ සතුන්ට ලක්ස් 20ක පමණ ආලෝකයක්. ලක්ස් කියන්නේ ළමයි ආලෝකයේ පවතින තරංග ආයාමය මැනීමට යොදා ගන්න ඒකකයක් තමයි ලක්ස් කියන්නේ. නැතුව මේක මේ වෙන දෙයක් නෙමෙයි. අපිට පුළුවන් මේක පාවිච්චි කරලා ආලෝකයේ තරංග ආයාමය මනින්න. ඒ මගින් අපිට පුළුවන් ආලෝකයේ ගැප් වෙලා තියෙන ශක්තිය මනින්න. ආලෝකයේ ශක්තිය මනින ඒකකයක්. එතකොට මේ ලක්ස් 20ක තරම් ආලෝකයක් පැය 20ක් යනකම් අපි බිත්තර දාන අයට ලබා දෙනවා. ඒ වගේම තවත් වැදගත් දෙයක් තියෙනවා බිත්තර දමන කිකිලියන් පාලනයේදී ඒගොල්ලන්ට අවශ්‍ය උෂ්ණත්වය ලබා දෙන එක. දැනගන්න සතුන්ට මෙතෙන්දි වැදගත් වෙන්නේ උෂ්ණත්වය ලබා දෙනවට වඩා ඇතිවිය හැකි අධික උෂ්ණත්වයෙන් වළක්වා ගන්න එක. සතුන් අධික උෂ්ණත්වයට ලක් වුණොත් ඒගොල්ලන්ට විවිධාකාර හානි තත්ත්ව ඇති වෙලා බිත්තර නිෂ්පාදනය තමයි පහළ යන්නේ. එතකොට දැනගන්න ප්‍රශස්ත සාපේක්ෂාර්ථාවක් ගැන ඊළඟට කතා කරනවා. කුකුල් පාලනයේදී බිත්තර දැමීමට යොදා ගන්න සතුන්ට යෝග්‍ය සාපේක්ෂාර්ථාව 70ක් වෙනවා. ඔබට මතක ඇති බිත්තර රැක්කවීමට යොදා ගන්න අයට මේක 60ක් වුණා. නැත්නම් බිත්තර රැක්කවීමේදී අපි රක්කව නැතිව 60ක් තමයි තියාගත්තේ. මෙතන 70ක්. නැත්නම් මේගොල්ලන්ගේ දේහයේ තියෙන ජලය වාෂ්පීකරණය මගින් ජල හානියක් ඇති වෙනවා. ඊළඟට වැදගත් වෙනවා අපි සතුන්ට ප්‍රමාණවත් ඉඩකඩක් ලබා දෙන්න ඕන ඒගොල්ලන්ගේ නිවාසවල, බිත්තර දමන නිවාසවල. දැන් අපි ගත්තොත් එහෙම කුකුල් පාලනයේදී සතුන් ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා. එක කණ්ඩායමක් තමයි දේහයේ සාපේක්ෂව බරින් අඩු කට්ටිය. ඒගොල්ලන්ට කියනවා සැහැල්ලු වර්ග කියලා. දැන් සැහැල්ලු වර්ග වශයෙන් අපිට ගන්න පුළුවන් ලෙගෝන් වර්ග. ඒ වගේම අපිට හම්බ වෙනවා බර වර්ග. මේ යටතේ අපිට ගන්න පුළුවන් RIR වගේ වර්ග. එතකොට සැහැල්ලු වර්ග වලට දීලා තියෙන්නේ අඩු ඉඩකඩ ප්‍රමාණයක්. මොකද සතා කුඩයි. බර වර්ග වලට අපි වැඩි ඉඩකඩ ප්‍රමාණයක් ලබා දෙනවා. මොකද බර වගේ මේගොල්ලන්ගේ දේහ ප්‍රමාණය වඩා විශාල නිසා. ඊළඟට මෙන්න ආහාර බඳුන් වල ලබා දෙන ඉඩකඩ සැහැල්ලු වර්ගවල සතෙකුට සෙන්ටිමීටර්ස් 10ක් ලබා දෙනවා. බර වර්ගවල සෙන්ටිමීටර්ස් 12යි. රවුම් ආහාර බඳුන් වල සැහැල්ලු වර්ගයේ 4.9යි. බර වර්ගය 5.8යි. මෙන්න සතුන්ට ලබා දෙන ඉඩකඩ. ආහාර බඳුන් වල.
කලින් කතා කළේ ආහාර බඳුන් මෙන්න දැන් කතා කරනවා ජල බඳුන් ගැන. ජල බඳුනුත් ආකාර දෙකකට බෙදත හැකි දිගටි ආකාරය රවුම් ආකාරයි කියලා. එතකොට මේවාට ලබා දෙන ඉඩකඩේ යම් වෙනසක් තියෙනවා. ඒක තමයි මේ දක්වලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් මේ ආහාර හා ජල භාජන ප්‍රධාන ආකාර දෙකයි. එකක් තමයි දිගටි ආකාරය. සමහරට මේක වෙන් කරලා තියෙනවා මේ වගේ කොටස් වලට. එතකොට මේකේ සත්තුන්ට දෙන්නෙකුට දෙපැත්තෙන් ඇවිල්ලා ආහාර ගන්න පුළුවන්. ඒ නිසා ටිකක් වැඩිපුර කාර්යක්ෂමයි. ඒ වගේම මේකේ ආහාර ටිකක් අපත යන එක අඩුයි. රවුම් ආකාරය කියන්නේ මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ වාගේ වෘත්තාකාර ව්‍යුහයක් තියෙනවා. මේක මෙහෙම බෙදලා තියෙනවා. ඔය විදිහට. මේ තැන් වලින් සතුන්ට ආහාර ලබා ගන්න පුළුවන්. දැන් ළමයි බලන්න මේ වායේ ලබා දෙන ඉඩකඩ වෙනස් වෙලා තියෙනවා. සිද්ධිය පැහැදිලි. මේ හැඩය නිසා තමයි ඒ වෙනස මතුවලා තියෙන්නේ. එහෙනම් දරුවනේ අපි සාකච්ඡා කරමින් හිටියේ මොන විදිහටද වර්ධක සතුන් රැක බලාගන්නේ කියලා. ඒ වගේම මොන විදිහටද බිත්තර දමන සතුන් රැක බලාගන්නේ කියලා. දැන් අපි කතා කරලා ඉවරයි වර්ධක සතුන් රැක බලා ගන්න ආකාරය. දැන් කතා කරමින් ඉන්නේ බිත්තර දමන සතුන් රැක බලා ගන්න ආකාරය. අපි යෝජනා කළා අපි සාකච්ඡා කළා කොහොමද මේගොල්ලන්ට ආහාර බඳුන් වල, ජල බඳුන් වල සතුන්ට ඉඩකඩ ලබා දෙන්නේ කියලා. එහෙනම් අපි ඊළඟට අනිකුත් තවදුරටත් කරන සාත්තු ක්‍රියාවන් ඉදිරි වැඩසටහනකදී සලකා බලමු.